නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්ස යතෝ යතෝ සම්මස්සති කන්දානං උදයව්වයං ලබති පීති පාමොජ්ජං අමතං තං විජානතං තී. ධර්මානුශාසනාවෙහි සදහැවර අනුග්‍රහක දායකත්වය දරන්නා වූ පින්නතුන් ප්‍රමුඛ මේ මොහොත අපට සවන් දීම සඳහා ඉඩකඩ වෙන් කරගත්තා වූ සදහැවර පින්නතුනි, මා ඔබට ගාථාවක් මතක් කළානේ. ඒ තමයි මාතෘකාව. මේ ධර්ම දේශනාව විශේෂ සදහැවර අනුග්‍රහක දායකත්වයක්. ඒ පිළිබඳ තොරතුරුත් මේ පුණ්‍යානුමෝදනාවේ සඳහන් වෙනවා ඉදිරියට. එබැවින් එය ගැඹුරින් පැහැදිලි කිරීම තමයි මේ ධර්මානුශාසනාවෙහි අරමුණ බවට පත්වන්නේ. ඔබ මේ ලංකාවේ ඉපිද බෞද්ධ පවුල්වල විශේෂයෙන් ඉපිද එසේ නැමැති නොඇතිව හෝ බණ අහනවා කියලා මොකද කළේ? සිද්ධාර්ථ කුමාරයා ගැන ඉගෙන ගත්තා. දුෂ්කර ක්‍රියා කරන හැටි ඉගෙන ගත්තා. බුදුවන හැටි ඉගෙන ගත්තා. බ්‍රහ්මදත්ත රජුරවන්ට වෙච්ච දේවල් ටික ඉගෙන ගත්තා. වටාජාරා කිසాగොඳ දේවල් ඉගෙන ගත්තා. එදා සිදුවන සිද්ධීන් සම්බන්ධයෙන් දැන ගැනීම බුදුදහම පිළිබඳ දැනීම කියලා හිතාගෙන ඔබ මේ සියල්ල පෙර පාසලෙන් නැත්තම් පූර්වළමාවියෙන් පටන් අරගෙන සාමාන්‍ය පෙළ උසස් පෙළ දක්වා විශ්වවිද්‍යාල නැත්තම් PhD උපාධිය දක්වාමත් ඕක කරපු අය ඉන්නවා. ඔබට ඔබ පෙනුනද? නෑ. මෙතන තමයි මේ වරද තියෙන්නේ. මෙතරම් විශාල දැනුම් සම්භාරයක් මේකට ඕන නෑ. ඔබ දැක ගන්න අදහසින් බණ අහන්න පුරුදු වෙන්න. මගේ ධර්ම දේශනාවල තිබෙනවා සූත්‍ර දේශනාවක් යනු කැඩපතක්. නිරෝල් සූත්‍ර දේශනාවක් යනු කැඩපතක්. කැඩපත ඒට එවී බලන කෙනාට කැඩපත නෙවෙයි පෙනෙන්නේ ඔහුගේ මූණ. මෙන්න මේ වර්තමාන සමාජයේ මේ අද්දවස තුන් මාස පින්කමේදී චරිත කතා අහලා බණ අහනවයි කියන එක පුරුදු කරගත්ත පුරුද්දෙන් නැත්තම් චරිත කතාවක් රංගනය බලලා සතුටු වෙන පුරුද්දෙන් ඊට වඩා හොඳ තැනකට එන්න. ඒක අපිට නරකයි කියන්න බෑ. තථාගත දේශනාවක් ආශ්‍රයෙන් ඔබ දකින්නකට ඔබට උණ දේ තේරෙනවා. ඔබ දකින්නකොට ඔබට තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දෙනවා ඔබට වැරදුන හැටි. ඒක තනි වචනකින් කියනවා නම් පරිහාන ධම්මං වෝ භික්ඛවේ දේසිස්සාය. මහන්නේ මම ඔබට පිරිහෙන මාර්ගය කියලා දෙන්නයි යන්නේ. ඒක එදා භික්ෂූන්ටත් ඔබටත් පෘථග්ජන කියන ඔබ හැමෝටමත් සර්ව සාධාරණයි. නමුත් තථාගතයන් වහන්සේ එතනින් නතර වන්නේ නැහැ. ආපහු අපරිහාන ධම්මංචත් පෙන්නනවා. අර තියෙන ඔබ දැක ගැනීමේ අරමුණ දිවාරයයි කියලා. ඔබ දැක ගැනීමේ අරමුණෙන් ධර්ම ශ්‍රවණය කරන්න. මම තවත් උදාහරණයක් කරන් පෙන්නවා. ඔය අවුරුදු 15කට ඉස්සර කාලේ ලැබුණ ෆෝන් වල කැමරාව ඉස්සරහට අල්ලපුවම කැබින්තෝරේ ගන්න පුළුවන්. ඒක දිනු වෙලා එනවා සෙල්ෆි කියලා. එතකොට Tamanටම Taman ගන්න පුළුවන්. ඉස්සරහට අල්ලපුවම Tamanගේ මූණ තමයි පෙනෙන්නේ. එවංග මේ සූත්‍ර දේශනාව සෙල්ෆි කැමරාවක් වගේ මම දකින්නේ. ගාතාවක් ඕනම දෙයක්. ඒ තුල ඔබට ගැඹුරින් ඔබ දැක ගන්න පුළුවන් නම් ඒ තමයි බුද්ධ දේශනාව. ඔබට ඔබ පෙන්වන එක. එවිට ඔබේ
අවබෝධය තුළ ඔබ කොතරම් ධනවතෙක් උගතෙක් බුද්ධිමතෙක් උසමහත කෙනෙක් ගිහි පැවිද්දෙක් වුණත් ඒට අමතරව ඔබේ ඇතුළත ඉන්න ප්‍රමාද විහාරියා පෘථග්ජනයා පෙනේවි. ඔහුගේ තීරණ ඔබ දුකට පත් කරන බව තේරුම් ගන්නට ලැබේවි. එහෙනම් ඔහුව ඔබේ නිවසින් හතුරෙක් එලවා දමන්නාසේ. ඔබ සිතින් බැහැර කරන්නට ඔබට තථාගතයන් වහන්සේ පැහැදිලි කරලා දේවි. මෙන්න මේ කරුණ පැහැදිලි කිරීමයි අප මේ ධර්ම දේශනාවල මේ මෑත යුගයේ වඩාත්ම කරන්නේ. දේශනා කීපයකට සවන් දුන්නා නම් ඔබට වැටහෙවි අන්තිමට හැම දෙයකින්ම එකක් නේද කියලා තියෙන්නේ කියලා. ඔය ඇත්තක්. ගමින් ගමට යමින් තථාගත බුදු පියාණන් වහන්සේට ප්‍රමාදයයි අප්‍රමාදයයි හැර වෙන මොකවත් කියන්න දෙයක් තිබුණේ නැහැ. ඒක උන්වහන්සේ ලෝ තියෙන සෑම දෙයක්ම උදව්වට උපකාරයට උපමාවට ගැලපීමට අරගෙන කළා වූ දේශනයක් තමයි විචිත්‍ර ධර්ම දේශනා කත් එක. අවුරුදු 45ක්ම අනිත්‍යම කියලා හරියන්නේ නැහැනේ. ඔබටත් එදා ගමින් ගමට යන විට ඒ ශ්‍රාවකීන්ට එක ධර්ම දේශනාව නැමැති කඩපතුලින් ඔවුන් දුටු ආසේ ඔබටත් එකකින් බැරි නම් මම මේ කතා කරන 20ක් 30ක්වත් අහලා මේ කඩපතුලින් ඔබ දැක ගන්න. එතකොට ඔබට සසර ඇවිදීම සඳහා කර්ම රැස් කරන ඔබගේ පෘථග්ජන භාවය පෙනේවි. බුදුවර ලෝකෙට පහළ වෙලා සසර ඇවිදින්න උගන්වන්නේ නැහැ කියලා ඔබට තේරෙවි. සතථාගතෝ භව නිරෝධාය ධම්මං දේශේති. තථාගතවරු භව නිරෝධයේ පිණිස ධර්ම දේශනා කරපු අය බව. ඔබටත් ඒ වළංගු විය යුතු බව ඔබ විසින් එය තේරුම්ගෙන වළංගු කරගත යුතු බව ඔබට පෙනේවි. මේ පද 4 සුන්දරතම පද 4 ගාථා 423ක් අඩංගු ධම්පද හෙවත් නිවන් මඟ කියන ඒ වචනාර්ථය ඇති සංස්කරණයෙහි හොඳම එක විය හැකියි. තවත් මේ වගේ ඕන තරම් තියෙනවා. නමුත් එහි මා දකින දේ සහ මා විඳින රසය අනුව ගත් කල ඒක කිසිවකටත් දෙවෙනි වෙන්න බෑ. නමුත් මේක පොතේ තියෙන ගාථාවක් බවට පත් කරගන්න නැතුව ඔබේ ජීවිතේ බවට පත් කරගන්න. කොමක්ද මේ කියන්නේ? යතෝ සම්මස්සති යම් විටක යම් මොහොතක ඒක අවසාන වශයෙන් ගත් කල මොහොතක් පාසා අවසාන වශයෙන් ගත් කල ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් අවසාන වශයෙන් ගත් කල තව එහාට කාම විතර්කයේදී ව්‍යාපාද විතර්කයේදී විහිංසා විතර්කයේදී කන්දානං ස්කන්ධයන්ගේ උදයබ්බයන් හට ගැනීම සහ අනාගල ඵල උපදින්ට හේතු ඉතුරු නොවී අවසන් වීම. විශේෂයෙන් එතන එහෙම කියන්න ඕන එක. උදයබ්බ කියන්නේ ඒකයි. ඔබට පුළුවන් නම් මේක සම්මර්ෂණය කරන්න. ඒ මොහොතක් පාසා ඔබට හිමි වෙනවලු ප්‍රීතියක් ප්‍රමෝදයක්. ඒක ඔබ ප්‍රීති කියන ප්‍රීතිය හෝ ගීතයක් අසා ලබන ප්‍රීතිය හෝ කෙනෙකුට හානියක් සිදු වුණාම ඔකට හොම එක්ක හොඳයි කියලා කියන ප්‍රීතිය නෙවෙයි. මේකට ලෝකෝත්තර සුව කියලා කියනවා. මේකට අවෛද්‍ය සුව කියලාත් කියනවා. ඒකට කියන්නේ නිවන් සුව කියලායි. අමතං තං විජානතං ඒක දැනගන්න ඒක තමයි අමතං නැත්තන් නෙවීම. ගොඩක් ඈත යන්න නෑ නේද? දැන් මේක කරන්න ඉස්සර වෙලා ඔබ පේන්න වෙනවා මේ
උදයබ්බ නොවන ස්කන්ධයන්ගේ හට ගැනීම සහ නැසීම තුළ සිදුවෙන්නා වූ අවශේෂ නිරෝධය නම් වූ වරද දැක ගන්න වෙනවා. එවිට ඔබ විවරණය කරන්නේ තථාගත බුදු පියාණන් වහන්සේ ඔබ සම්මතයේ කතා කරලා තියෙන ඔබ ස්ත්‍රිය, ඔබ පුරුෂයා, ඔබ ගිහියා, ඔබ පැවිද්දා කියන මේ බාහිර ස්වරූපයෙන් නෙවෙයි. ඔවුන් සියලු දෙනා තුළම ස්ත්‍රී පුරුෂ ගිහි පැවිදි ජාතික ජාත්‍යන්තර ભેදයෙන් තොරව සිදුවෙන ක්‍රියාවලිය එක තැනකට ගන්නවා තථාගතයන් වහන්සේ. ඒ ඕන කෙනෙකුට හරි. ඒකයි ඔබ පෙනෙනවා කියලා කියන්නේ කැඩපත. එවිට ඔබ යනු ස්ත්‍රී පුරුෂ භාවයෙන් පොඩි වෙනසක් වුණත් ඇස කන නාසය දිව කය සාසිත කියන දොරවල් 6ක සංකලනයයි එකතුවයි. ආගම් ભેදයක් නැහැනේ ඒකට. ජාති ભેදයක් නැහැනේ. දසවිස ભેදයක් නැහැනේ. අන්න ඒ තුල සිදුවෙනා වූ සියුම් දහමක් වැරදි ලෙස ගැනීම නිසා ඔබ දුකටපත් වෙනවා. අරුණාම ලෝකේ දුකයි හෝ ජීවිතේ දුකයි නෙවෙයි. එනිසා ඔය තවත් කවුරු හරි කියයි නෝනන් ජීවිතේ දුකයි කියලා හරි ලෝකේ දුකයි කියලා හරි ඒ නොදන්න කමට කියන්නේ. නමුත් මේ පෘථග්ජනයා කියන කෙනා මේක වැරදි විදිහට ගත්ත බැවින් ඔහුට ලෝකේ තියෙන ලොදුක් වගේ පේනවා. නමුත් ලෝකේ අටලෝ දහම තිබියදී ලෝකයේ සියලු යහපත් සහ යහපත් වේසනයන් තිබියදී එවයින් කිසිම ආකාරයක සැලීමකින් කම්පනයකින් තොරව නිවිලා ඉන්න පුළුවන් දහමක් ජීවත් වෙන මිනිසාට නිවිලා ඉන්න පුළුවන් මගක් තැනක් තමයි බුදුන් වහන්සේ ඔබට පෙන්වන්න උත්සාහ කරන්නේ. අර බාහිර සාධක නවත්තන්න යන එක නෙමෙයි. නමුත් බොහෝදුන් කියන පුද්ගලයා Tamanට සිදුවෙන මේ විසනයන්හි වැරදිකරුවන් සමාජය දකිනවා. තමා වරදක් බව දකින්නේ නැහැ. ඒ නිසා ලෝකේ හදන්න යනවා. අර උපමා කතාවක තිබෙනවා මේ කොටියෙකුට ගව පැටියෙක් හම්බ වුණාලු. හම්බ වුණාම ගව පැටියා සමාව ඉල්ලගත්තලු. ලොකු වුණාම ආව කන්න දැන් පුංචිනේ. මගේ කණ්ඩ දෙයක් නැහැනේ කියලා. කොහොමද හොයාගන්නේ කියලාම කණෙන් කැල්ලක් කඩා ගන්න කිව්වා. දැන් කන පොඩ්ඩක් අඩුයි කන් කොටා. දැන් පස්ස කාලෙක හොඳ පිරිපුන් ගුණාම්බෙක් විදිහට හම්බ වෙනවා. ශක්තිවන්තයි. දැන් කොටියට වැඩේ කරන්න බෑ ඒ තරම් ශක්තිවන්තයි. කොටියා කියනවලු පොඩි කොට නොකෑ කොට ලොකු කොට කන්ට උන් කොට ඊළඟ පදේ මා අත වරද කොට ගස්ස ගස්සා නාදු කං කොට කීවලු ගවයාට. ඔනොයි මා අත වරද කොට කියන එක ඔබ ඉගෙන ගන්න කවදා හරි බුදුන් වහන්සේ පෙන්වන දුකට හේතුව ඔබ ළඟ තියෙනවායි කියන එක. බුදුවරු පෙන්වන්නේ කඩපතක් තුලින් ඒ වරද දැක්කම වරද හදා ගන්නයි තියෙන්නේ. එයා මොලිනුත් මම ඔබට මතක් කළේ ඔබ ඉතිහාසෙ වෙච්ච දේවල් දැනගන්න බණ ඇහුව ඇරුණාම ඔබට වුණ දේ පිළිබඳ පරීක්ෂණයක් කළේ නැහැ. දැන් අපි මේ ඔබට වුණ දේ පෙන්වන්න හදන්නේ. අන්නර ඔබ දකින මෞකසින් බීවි ජීවිතාසානයේ දක්වා ගොස් සිදුවෙන පුද්ගල මරණය වෙනුවට තථාගතයන් වහන්සේ හඳුන්වා දෙනවා ෂණික මරණයක් ඔබ තුළ. ඇසෙන් උපදින දේ මැරෙනවා, කනින් උපදින දේ මැරෙනවා, දාසෙන් උපදින දේ මැරෙනවා, දිවෙන් උපදින දේ ඒ විදිහට සිතට උපදින දේවල් ඉපදීම සහ මරණය මුල් කොටගත්ත ඉරණමක් සහිත දේවල්. ස්වභාවයෙන්ම මරණය
තබාගෙන අර මර 3ක් ඇති මිනිහෙක් පැණි කෑය කිව්වා වගේ ඔබ ඒ ඇස්සේ පැණි කන්න ඉගෙන ගන්නවා. රස විඳින්න. ඒ ස්වාභාවිකත්වයේ මම ආසන්න වශයෙන් දරුවන් තුළ දකිනවා. මේ ස්කන්ධයන්ගේ ඉපදීම මැරීම නම් කාරණය තුළ අනාගතයට තබමින් අතීතයෙන් එන දුර්වලකම නැතිව බාහිර සිදුවීම් නිසා විඳවන්නේ නැතිව සැහැල්ලුවෙන් ඉන්න බව. 100ක් නිවැරදි නැහැ. අනතුරු ඔබ යහිමි කරගන්නවා ඔබේ නිදහස. ඒ කන්දානං උදයව්‍යයන් නොදැකීමෙන් කන්දානං වෙනුවට උපාදානක් කන්දයන්ගේ මේ හට ගැනීමට ඔබ පත්වීමෙන්. ඒ තමයි වරද. දැන් මේ ධර්ම න්‍යාය තථාගතයන් වහන්සේ විග්‍රහ කරනු ලබන්නේ සංයුත්ත නිකායේ කන්දක වර්ගය තුළ නම් පංචස්කන්ධ නම් වූ ධර්මතාවය තුළ. දහස් ගණනක් සූත්‍ර. ඒ ඔබ ළඟ බලන්න. එතකොට ඔබට මේ ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් ලෝකෙත් සමග ජීවත් වෙන්නට අරමුණු ගැනීමක් සහ අරමුණට එකතු වීමක් සහ අරමුණට විඳීමක් අරමුණ සමග ඇලීමක් ගැටීමක් කියන මේ කාරණා සිදු වෙන බව තේරෙවි. බාහිර ලෝකයක් හඳුනා ගන්නට ඇසට අරමුණක් එන්න ඕන. බාහිර ශබ්දයක් හඳුනා ගන්නට කනට අරමුණක් එන්නට ඕන. බාහිර ගන්ධයක් හඳුනා ගන්නට නාසයට අරමුණක් එන්න ඕන. බාහිර ලෝකයේ හඳුනා ගැනීම ඔබේ සිතට උපදින අරමුණක් මගින් කියන එක ඔබ තේරුම් ගන්න. ඔබ කියන්නේ ලෝකේ දකින්නයි කියලා. නමුත් ඒක ඇත්ත ශාස්ත්‍රීය ඇත්ත ඒකයි. ලෝකේ දකින්න ඒක උදව් වුණාට ඔබ ඊට එහා යමින් ඒකට අදාළ නැති ඔබට අදාළ දැකීමක්. පරණ දැකීමක්, පරණ කරගත්ත දැකීමක්, යල් පැන ගිය දැකීමක්, මල අත්දැකීමක් ඔබ හදා ගන්නවා. මේකට බුදුන් වහන්සේ වදාරනවා සංයුත්ත නිකායේ ඒකක නිපාතය තුල නැත්නම් අංගුත්තර නිකායේ ඒකක නිපාතය තුල චිත්ත සංකිලේසා භික්කවේ සත්තා සංකිලිස්සanti. සත්වයා කෙලෙසෙන්නේ සිත කිලිටි වීම නිසා. මෙන්න මේ ළමා කාලයේ පටන් ඔබ තුල මේ පුහුදුන් කියන සීමාව තුල සිත කිලිටි වීම කියන කාරණයක් සිදු වෙන බව දැනගන්න. ඔබ කරන්නේ ස්කන්ධ පරිහරණයක්. නමුත් අසුත පුතග්ජනෙක් වශයෙන් ඒක දකින්නේ නැහැ. ඔබ ඇහැ තුල අරමුණක් රස විඳිනවා. එතන තුල ස්කන්ධ පහේව සමූහයක් හට ගන්න නැතෙනවා. ඔබ කනට මාරු වෙනවා නම් ඒ ස්කන්ධ ඉවරලා ඔබ එතෙන් එන විට වෙන කෙනෙක්. කයෙන් එක්කෙනෙක් වුණාට සිතින් දැන් වෙන සිතක්. නාසයට මාරු වුණා නම් තව සිතක්. ඒක ඔබට තේරෙනවනේ. තථාගතයන් වහන්සේ වදාරන්නේ වානරෙක් එක අත්තක් අතහැර තව අත්තක් අල්ලන්න ආසේ. අත්ෙන් අත්තට පනිනකොට ඉන්නේ එක අත්තක් අතරයි අල්ලන ඉන්නේ. ඒ අත්ත වර්තමාන මොහොත. රූපේද, ශබ්දේද, ගන්ධේද, රසේද, ස්පර්ශේද ඒ මොහොතේ ඉන්නේ එතන. මෙතන සිදෙන සිද්ධිය බුදු පියාණන් වහන්සේ අභිධර්මයක් වශයෙන් ශාස්ත්‍රීය විග්‍රහයක් කරනවා. ගැඹුරු දහමක් ඒක. ඒ සිද්ධිය තුළ සිදුවෙන කාර්යය පහකින් ඔබට ඔබ හඳුන්වා දෙනවා. ඒක පොතේ තියෙන පෙළ දහම ඔබ ළඟත් ඒක පෙළ දහම ඊට පස්සේ සිදුවෙන පෙළ. මේකට පටන් ගන්න බැරි තැනක් තියෙනවා. මොකද මේ වේදනාව කියන තැන වර්තමාන එකක් නෙමෙයි හැම විටම අතීතෙන් එන එකක්. ඒ විදිහට ළමා කාලේ පටන් මතක තබා ගැනීම සහ මතක තබා ගැනීමට එහා ගිය ඇලීමක් ගැටීමක් මුලාවක් ඔස්සේ ඔබ චිත්තාභ්‍යන්තරයේ මේ සංකිලේශ කියන කොටට අයිති හේතු තැබීම සිදු වෙනවා. ඇලීම මුලාව ගැටීම මුලාව වශයෙන්. නැත්නම් ලෝභ මොහ දේශ මොහ වශයෙන් ගැටීමෙන්. තැබූ නිසා එනවා. අන්න එහෙම ඇසට රූපේදී ඒ රූපයට සම්බන්ධ හතුරාය මිතුරාය ඇලෙනවායි ගැටෙනවායි කියන එක එයාගේ වැඩක් නෙමෙයි ඔබේ වැඩක්.
ඔබ විඳිනවා මේක ආශ්‍රයෙන් මිතුරානම් සැප වේදනාව හතුරානම් දුක් වේදනාව මේ දෙකම මින් පෙර ඇති කරගත්තා හතුරුකමේ සහ මිතුරුකමේ ප්‍රතිඵලය. මිතුරුකම වැරදි නැහැ. නමුත් ඇලීමේ ගැටීමේ ප්‍රතිඵලය. පුරාණයක් බුද්ධ විඳිනවා ඔබ අතීතයක් විඳිනවා. ඒ අරමුණ එසේ කැමති අකමැති ආදී වශයෙන් අතීතයේ මුල් කොට විඳින එකට වේදනාවන් කියනවා. ඒ දෙකම හඳුනා ගන්න එකට සංඥා කියනවා. ඒ තුනම හඳුනාට අනුව පහළ වෙන එකට සංකාර කියනවා චේතනා. ඒ ඇස තුළ සිදුනා වූ මේ චතුවිධ කර්තව්‍ය පස්සන්නෙක් මගින් වාර්තා කරනු ලබනවා. චක්කු විඤ්ඤාණය, සෝත විඤ්ඤාණය, ගාන විඤ්ඤාණය, જીව හයකින් එකයි. අන්න එහෙම ඔබට ජීවිතය තුළ දොරවල් 6 මුල් කොටගෙන ස්කන්ධ පහේ කේවා 6ක් හට ගන්නවා. එකවර නෙමෙයි මේ මොහොතේදී. දැන් මේක දන්නේ නැති වුණත් කරන්නේ ඕක පංචස්කන්ධ පරිහරණය. දැන් පෘථග්ජනයයි කියලා කියන්නේ ඕකට අගයක් එකතු කරනවා ඊට පස්සේ. ඒ එන දේ සමග ඇලීම මම බවට පත් වෙනවා, ගැටීමෙන් ගැටීමවට පත් වෙනවා. ඒකට කියනවා ඇලීම මුලාව, ගැටීම මුලාව කියලා. ළමා කාලේ පහ වෙනවත් සමග. ඒක මේ පහුගිය සූත්‍රවල අපි පැහැදිලි කළේ සිතට එන දේ මම කොට ගැනීම පෘථග්ජනයා බොහෝ කල් පුරුදු වෙන බැවින් කළ බැවින් එයින් මිදෙන්න බෑ. අන්න බුදු සමයේ සඳහන් මම හොයාගන්න ලෝකයා කතා කරන මම නෙවෙයි. උපේන සහතිකට ඇයිද අනන්‍යතාවය මම නෙවෙයි. ඒ මොහොතට එන හැඟීම සමග ඇලීමෙන් සහ ගැටීමෙන් මම හැදේ. දෙකෙන්ම. දැන් ස්කන්ධ පහ පහළ වුණේ හටගෙන අවශ්‍ය කර්තව්‍ය හඳුන්වලා දීලා නැති වෙලා යන්න. එයාට එහෙම යන්න දුන්නේ නෑ ඔබ. ඔබ එකතු කළ අගයක් ඇලීම මුලාව, ගැටීම මුලාව හෙවත් මමත්වයක් එකතු කළා. දැන් පංචස්කන්ධය පංච උපාදානස්කන්ධය බවට පත් වී සසරට බැඳී අවසන් වෙනවා. සංයෝජනය වී අවසන් වෙනවා. ඒ සංයෝජනයක්නේ සක්කාය දිට්ඨිය කියන්නේ. දැන් ඔය රූප වේදනා සංඥා සංකාර පහට සක්කාය කියන්නේ මමකට ගැනීමට දිට්ඨිය කියන්නේ. දැන් සක්කාය දිට්ඨිය සංයෝජනයක්. අන අතීත ජීවිතය හොයන්න යන්න ඕනේ. මේ ජීවිතය ඔබ මෙසේ පුහුදුන් බව තුළ මේ පංචස්කන්ධය පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගනිමින් චිත්ත අභ්‍යන්තරයට හේතු තබමින් දුක්ඛ මූලය බලවත් කරනවා. ඔබට අයිති ලෝභ මූලය, දේශ මූලය, මෝහ මූලය. මේ වරදින හැටි. දැන් ඉතින් මේ පංච උපාදානස්කන්ධය මුල් කොටගෙන ජීවත් වෙන පුද්ගලයාට කියනවා පෘථග්ජනයයි කියලා. උගතෙක් වෙන්න පුළුවන්, නුගතෙක් වෙන්න පුළුවන්, ධනවතෙක් වෙන්න පුළුවන්, දුප්පතෙක් වෙන්න පුළුවන්, පව් කරන්නෙක් වෙන්න පුළුවන්, පින් කරන්නෙක් වෙන්න පුළුවන්, ධානලාභියෙක් වෙන්නත් පුළුවන්. ඒ වෙනස්කම් ක්‍රියාත්මක වෙන්නේ ඔහුට අතින් වැරදුන පංච උපාදානස්කන්ධය තුල. ඔහු මේ අල්ලා ගැනීම නම් වූ ප්‍රමාදයට අහු වෙලා තමයි සේරම කරන්නේ. අපිට මේක තේරුම් ගන්න බැරි වෙලා තියෙන කරුණක් තිබෙනවා. තථාගතයන් වහන්සේ අල්ලා ගැනීම පාපයයි, අල්ලා නොගැනීම කුසලයයි කියලා දේශනා කළාට අපි එතන නෙවෙයි ඉන්නේ. අපිට මෙහා පැත්තේ ලෝකේ පවතින දෙයකින් පව නරකයි පින හොඳයි කියලා දෙකකට බෙදාගෙන, පව පින ධාන කියලා තුනකට බෙදාගෙන ඒක ඔස්සේ හොඳන් පාපයේ පින හොයන්න යනවා. අන්න එතනයි අපිට මේක තේරුම් ගන්න බැරි වුණේ. ඒ ලෝකේ තිබිච්ච දෙයක් බුදුන් වහන්සේ ඒක පැහැදිලි කරේ නෑ එහෙම. අපි මේ අද යොදාගත්තට අපට උපාදානෙන් මිදීම කුසලයි, උපාදානයේ පාපයයි කියන තැනට එන්න වෙනවා. ඊට මෙහා පැත්තේ අපට එන්න බැරි අපි පව නරකයි පින හොඳයි කියන මේක තුළ මේක උපාදානය කරන් ඉන්න නිසා කලක් තිස්සේ, සිවස් ගණනක් තිස්සේ. මම අපට දේශනා සූත්‍රය ඉදිරිපත් කරලා තිබෙනවා. පොඩි සූත්‍රයක්. ඒකේ මේක තියෙනවායි කියලා. අනදෙන් මේක ධර්ම ශ්‍රවණයේදී ඔබට සිදු වුණ දේ වශයෙන් තේරුම් ගන්න. දැන් ඔබ
සිය දහස්වතාවේ නැවත නැවතත් අරමුණු රස විඳිමින් අරමුණු වලින් ගැටමින් මේ උපාදානස්කන්ධ පරිහරණයේදී චිත්ත අභ්‍යන්තරයට පස්සේ ගන්න හේතු ඉතුරු කරගනිමින් තණ්හා මූලය, දුක්ඛ මූලය, ලෝභ මූලය, දේශ මූලය, මෝහය බලවත් කරනවා. ඒ අකුසල මූල මොනවෙන් එතෙන්ද යවුවත් අන්නේ එතෙන්ද හේතු ඉතුරු වෙන එකට තථාගතයන් වහන්සේ විසාකට දන ඇලෙන කරුණෝ ඇලෙන හරි ගැටෙන හරි අන ළමා කාලේ පටන් කෙනෙක් ධර්මයේ තේරුම් නොගෙන ජීවිත අවසානයේ දක්වා ගියොත් ඇලෙන කරුණු සංඛ්‍යාව 10000ක් වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම උපදින්න කාරණා බාහිර ලෝකෙන් හම් වෙනකොට ඒවැ ඉපදීමේ දුක ඔබ විඳිනවා. නැවත ඉපදීමේ දුක. ලෝභය, දේශය, මෝහය, ඊර්ෂ්‍යාව, ක්‍රෝධය, වෛරය ආදී කොට ඇති මේවා ඉපදීම සනසිල්ලක්ද? නැහැ. මෙන්න මේ ස්කන්ධ පරිහරණය නොදන්නා පුද්ගලයා ස්කන්ධ පංචකේ පංච උපාදානස්කන්ධයක් බවට පත් කරගෙන මේ වර්තමානයේ රැවටීමෙන් අනාගත ඵල උපදින්න හේතු තබමින් මේ උපාදානය තුළ සසරකුත් හදනවා තව. අර සුළඟ හමන පැත්තට ඔරුව යනවා වගේ මේ උපාදානයේ හමන පැති තියෙනවා. සමාජයේ මිනිසුන්ගේ හිත්වල පාපේ පැත්තට හමනවා, පින පැත්තට හමනවා, ධාන පැත්තට හමනවා. තම තමන් කරන කියන ක්‍රියාකාරකම් සහ රුචිකත්වයට අනුව. ඒ හමන පැත්තට අනුව විපාක වාරයේ පව් වලට දුක් විපාක, පින් වලට සැප විපාක, ධානයට ලෞකික විපාක කියලා ලෞකික පැත්තේ සැපතකුත් තියෙනවා වෙනස්කමක්. ඒ පමණයි ලෝකයා දකින්නේ, ලෝකෝත්තර සැප දකින්නේ නැහැ. ලෝකෙන් ඊතර කියලා හිතන් ඉන්නවා ඇරුණාම. මේ හමන සුළඟට වහු වෙලා ඉන්නේ. ඔබ නෙමෙයි ලෝකේ වෙන සියලුම දෙනා බුදුරු පහ පැහැදිලි නොකරානේ නම් මේ කාම රූප අරූප භවත්‍රේ සුළඟට නැත්නම් කාම දුගති කාම සුගති මේ භව ගාමිත්වයට අහු වෙලා. අවාසනාවක තරම ඒක ඔය හරි ගියාමත් ඕකෙන් මිදෙන්න කියලා දෙන අය ඉන්නවයි කියලා තමයි ලංකාවේ තාමත් සමහර අය හිතන්නේ. ඔබ මුල් කොටගෙන ඔබට තිබෙන ඝනකයක් මුල් කොට මේ කරුණු පැහැදිලි කිරීම පැහැදිලි කරන්න දෙවියන් සතු මෙහි පස් දොරක් සහිතව ඝනකයක් නැහැ. අර බඹයක් පමණ ශරීර තුලින් පනවා වදාරමි කියන එක වළංගු වෙන්නේ නැහැ වෙන කොහාටවත්. ඒවා අපි හිතන්න ඕන. දැන් ඔබ එහෙනම් මොකද කරන්නේ? උගත් වෙමින්, දුප්පත් වෙමින්, ධනවත් වෙමින්, හරි හම්බ කරමින්, මව්පියන් වෙමින් ඒ යහපත් ක්‍රියාකාරකනුත් තියෙන්න පුළුවන් ඕන තරම්. ඒවයි වරදකුත් නැහැ. නමුත් මේ උපාදානස්කන්ධ පරිහරණව වැරද්ද තුල ලෝභ මූලය, දේශ මූලය බලවත් කරමින් දුකට හේතු එකතු කරනවා. අන්න දැන් තේරෙනවා දුකට හේතු ලෝකෙ නෙවෙයි ඔබ ළඟ තිබෙන්නේ කියලා. දැන් ඔබ පරිහරණය කරන්නේ පංචස්කන්ධ නෙවෙයි පංච උපාදානස්කන්ධ. එතකොට පු탁ජනයයි කියලා කියනවා. මේ පු탁ජනයට පංච උපාදානස්කන්ධ පරිහරණයකින් හොරකම් කරන්නත් පුළුවන්, බොරු කරන්නත් පුළුවන්, වංචා කරන්න පුළුවන්, පන්සිල් රකින්න පුළුවන්, අටසිල් රකින්න පුළුවන්, උපසම්පදාලි රකින්නත් පුළුවන්. භාවනා කරන්නත් පුළුවන්. විදර්ශනා නොවන භාවනා කියන්නේ වඩනවා කියන එකනේ. යම් සමාධි වඩන්න පුළුවන්, වඩලා සංසුන් කරගන්නත් පුළුවන්. ඒ බුදුන් පහළ වූ සමාජයේ පංච උපාදානස්කන්ධය මුල් කරන හොයාගත්ත විවිධ දේවල්. දුක්ඛ මූලය මුල් කරගෙන, භව මූලය මුල් කරගෙන දුකින් මිදීම කරගන්න බැරි වුණා. ඒ මුල ඉතුරුයි කොහෙ ගියත්. ඒ නිසා බඹලෝ ගිහින් උපන් අයටත් සක්කායෙන් මිදෙන්න බැරි වුණ බව බුදුන් වහන්සේ වදාරනවා. සක්කායවත් පංච උපාදානස්කන්ධය. ඔබට දැන් මේකට දොර විවෘත වෙනවා බුදුරු පැහැදිලි කරපු කරුණ අනුව. මේ තබාගත්ත මෝඩකම් ටිකට කියනවා ආපහු එනකොට උපන්න අකුසල් කියලා. එතකොට ඔබේ හිතට පසු කාලීනව කාම විතර්කයක් එනවද? උපන්න අකුසලයක්. ව්‍යාපාද විතර්කයක් එනවද? උපන්න අකුසල්. විහිංසා විතර්කයක් එනවද? ඒ අර චිත්තාභ්‍යන්තරේ හේතුව මුල් කොටගෙන හටගන්නා වූ ඵලය. ඒ ඔබ තැබූ දෙයක්. ඒ වැපුරු ලෙස කපා ගනි. තැබෙ නැත්නම් එන්නේ නැහැ.
දැන් මේ එන එකට ඔබ එකතු වෙනවා. අන්න ඒක තමයි ලෝකෙ මිනිස්සු කරමින් ඉන්නේ කියන එක ඔබ තුලින් දැක ගන්න. ලෝභය ඉටු කරගන්න එකතු වෙනවා, ද්වේෂය පරිගන්න එකතු වෙනවා. මෝහය මුලා වෙන්න එකතු වෙනවා. විහිංසාන ඊට වඩා එහාට රිදවීමක් කරන්න එකතු වෙනවා. ඒ ක්‍රියාත්මක කිරීම සඳහා උපදින අරමුණට එකතු වීමක් සිදු කරනු ලබනවා. මෙසේ වර්තමාන මොහොත අතීතයෙන් අරගෙන වර්තමානයේ විඳ නැවතත් පසුව ගන්න තබමින් මෙතන කර්තව්‍ය තුනක් කරනවා එක මොහොතේ. වට්ට දුක්ඛය කියන වචනයක් කතා කරනවා. වෘත්තය. එසේ ඔබේ ඇස තුල, කන තුල, නාසය තුල මේ අරමුණක් සමග ඇලෙන්න ගැටෙන්න යාමේදී අතීතයෙන් ඒමකුත් වර්තමානයේ ඇලීමකුත් ගැටීමකුත් ඒ නිසාම යලි හට ගන්න හේතු තැබීමකුත් කියන මේ ප්‍රමාද විහරණය සිදු වෙනවා. දැන් ඕකේ නෑ සම්මස්සති කන්දානං උද්‍යව්‍යං. ඕකෙන් මිදෙන්නයි ඒක ඕන වෙන්නේ. දැන් ඔය ටික කියලා දුන්නේ කෙරෙන්න ඕන කාරණේ පැහැදිලි කරන්න. ඔබට මේක පැහැදිලිද? ඔබේ ජීවිතය තුළ පැහැදිලිද ක්‍රමානුකූලව ඔබ ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් වර්ධනය වෙන බව? ඔබ මහලු ජීවිතයක් දැක්කොත් පැහැදිලිද ඔබට වඩා මේ අය ලෝභ සහිතයි, ද්වේෂ සහිතයි, මෝහ සහිතයි ඔය කියන්නේ මේ සමහර අය කියන ඔය සිල් නම් ගන්නවා ඒ වුණාට ලෝභකම, ද්වේෂකම, කුහකකම ඉහවහ ගින් කියලා සමහර අයට කියන්නේ. ඒ වෙන නැත්නම් හැදිලා නැහැ කට කියලා. සුදුරෙද්දක් පරවන හිටියට අර ශික්ෂාපද සමාදන් වෙලා හිටියට අර ඇතුළත මල කොටස යට කරලා මේ තියෙන්නේ. දැන් එයා එන්නේ නැත්තේ හොඳ නෑ කියන එකෙන් වහලා තියෙන නිසා. පොයේ හරි සුදුර ඇඳුම හරි සිල් අරන් හරි කියලා. නමුත් ගෙදර යද්දිම අතරමඟදීම අර යස්සය ආවේශ වෙනවා. සාප කරනවා සමහර අය. ඒ තරමට අර ඇතුළත කොටසට එකතු වෙනවා. තව ටිකක් ඉතින් ඔය ඇතුළත කොටස එන්න උදව් වෙනවා සිහි නැති වෙන එක. එනවා පෙනෙන්නේ නැහැ සිහි නැතුවම හොඳටම සිහි නැතුව යන්නේ බොනවා කියන්නේ. එතකොට හොඳටම ඒක වෙන දේ තේරෙන්නේ නැහැ. අධ්‍යාත්මික ගමන් හමුවේදී මත්පැන් පානය කරන්නාට සිදුවෙන හානියක් විනා යහපතක් නම් නැත. ඒ මම කියන්නේ මේ සමාජයේ ඉන්න මත්පැන් පානය කරන අය සඳහා ඔබ කවදාවත් ගෞතම සසුන තුළ නිවනක් නම් බලාපොරොත්තු වෙන්න එපා. ප්‍රමාද විහාරී ඔබ දෙගුණයක් ප්‍රමාද විහාරී. ස්වභාවයෙන් පෘථග්ජනයා ප්‍රමාද විහාරී. ඔබ තව ටිකක් ප්‍රමාද වෙන්නට පිස්සෙක් වෙන්න කැමති වෙලා ඉන්නවා. ඒ පිස්සුනේ වැටෙන්නේ වෙලාවට. මම තවත් අදනක් ඒකට කියලා තියෙනවා. මේ මත්පැන් විකුණන සහ බෙදා හරින සහ බොන අය ඔක්කොම මොලේ එපා කියන මිනිස්සු. ඇතුළතින් කියන්නේ මට මොලයක් ඕන නෑ කියලා. ඉතින් අපි මේ මොලේකින් කල්පනා කරලානේ වැඩ කරන්නේ. උන් කල්පනාවක් නැති කරගන්න ඕනේ ඒක නිසා. ඉතින් ඒකේ පරිණාමය තමයි ඉස්සරහට මේ රටේ ආයත නඩත්තු කරන්න වෙයි මොලේ පාවිච්චි කරන්නේ නැති මන්දබුද්ධික ළමයි ගොඩක් ඇති වෙයි. මම දෙවෙනි වතාවටත් මේ ආයෙත් කියන්නේ මේක වතාවක් කිව්වා. මොලේ එපා කියලා වැඩ කරනවා නම් මොලේ නැතුවම උපදිනවා ඉස්සරහට. දැන් මේ බුදු සමය තුල මොලේ පාවිච්චි කරන්න උගන්වන්නේ මොලේ බුද්ධිය පාවිච්චි කරන්න ප්‍රඥාව. ඒකට හොඳ සිහියක් ඕනනේ. දැන් අපි මේ කතා කරපු අරමුණේ ඇලී ගැටි අවසන් කරන්න බුදුරජාණන් වහන්සේ සතියක් ඕන කිව්වේ නැහැ. ඒක ප්‍රමාද විහාරිත්වය. දැන් මොකද වෙන්න ඕන? බුදුන් වහන්සේ වෙත යන්න නම් උපන්න කුසල් දුරු වෙන්න ඕන. අර චිත්තහභ්‍යන්තරයේ තියෙන ටික හිස් කර ගන්න ඕන. හිස් කර ගන්න නම් ඒක ඡය කරන ප්‍රතිපදාවක යන්න වෙනවා. ලෝභක්ඛය, දේසක්ඛය, මෝහක්ඛය, නිබ්බාණං කියලා තමයි පෙන්වන්නේ. නිවෙන්න නම් මේ හදාගත්ත මෝඩකම් ටික ඉවර කරන්න වෙනවා. දරුවාට අඩුයි, තරුණයාට වැඩි, මෙදී කෙන මහලු කෙනාට හුඟක් වැඩි. හුඟක් වැඩි තරමට හදන්න යන කාලය වැඩි. එනිසා මේ මෝඩකම ගොඩගසා ගන්න නැති ජීවිතයකට දරුවන් තරුණයන් පුරුදු කරන එක ආගමික ජීවිතය කියලා මම දකින්නේ. ඒ ගැන
දශමයකවත් අවබෝධයක් නැතුව ඒවා පෝසත් කරන තරඟකාරී රැකියා අධ්‍යාපන සහ රටාවක් තුළ තවදුරටත් මිනිසා ලෝභයෙන් දේශයෙන් මෝහෙන් වැඩිමින් දුක් වැඩි කරගන්නවා. ඒ පෘථග්ජනයාගේ ඉරණම හැමදාමත් සංවර්ධනය කරනවා හදනවා. හැමදාමත් හිටියට වඩා මනුස්සය දුකයි දුකටපත් වෙනවා. හොයාගන්න තේරෙන්නෙත් නැහැ. බුදුවරු විතරනේ ඒක දකින්නේ අනිත් අයට ඒක පේන්නේ නැහැ නේ මේකට හේතුව. දැන් ඔබ එහෙනම් ඇස තුල කන තුල නාසය තුල දිව තුල කය තුල මොහොතක් පාසා ස්කන්ධ පංචකයක ඉපදීම මැරීමක් පාවිච්චි කරන ස්කන්ධ පහක ජීවත් වෙන කෙනෙක්. නමුත් සසර හුරු කරගත්ත ජීවිතේ මේ එන එකට ඒතන් මම හේතුවමස්මින් ඒසෝ මේ අත්තා අර්ථයෙන් කියමින් නොව මමත්වයෙන් ගනිමින් ඇලෙමින් මුලාවෙමින් ගැටෙමින් මුලාවෙමින් අවසන් කරන්න. දැන් පංච උපාදානස්කන්ධ පරිහරණය. මේ ඇලුනොත් සසරට බැඳෙනවා. මඤ්ඤ මානෝකෝ බික්ඛු බද්දෝ මාරස්. උපාදී මානෝකෝ බික්ඛු බද්දෝ මාරස්. උපාදානය කරගත්තොත් බැඳෙනවා මමත් වෙනවා. ගැලවෙන්න නම් මේක නොකර ඉන්න වෙනවා. දැන් මේ උපාදාන වේ අවසන්වල කන්දානම් උදයබ්බයන් කියන්නේ නැහැ. ස්කන්ධයන්ගේ උපදීම මැරීම නැමැති ඥානය කියන්නේ නැහැ. උදයබ්බ ඥානයක් තියෙනවානේ. ඕක තේරෙන එක නෙවෙයි. හට ගැනීම ඉතුරු නැතුව අවසන් වීම වැය කියන්නේ. ඕක මේ හටගන්න එක නැසනේ උදයව්වේ නම් ඉතින් ඒක උපමා මේ සත්වයා උපන් දවසේ ඉඳලා සිදුවෙන එකක්. 아무තින් බුදුරු දේශනා කරන්න ඕන නැහැ. නම් බුදුන් වහන්සේලා විදර්ශනා ඥාන පැත්තෙන් පෙන්වන්නේ මේන් මිදීමට මේක පාවිච්චි කරන්න පුළුවන් ආකාරය. උදය හේතු ප්‍රත්‍යයන්ගෙන් හට ගැනීම. හේතු ප්‍රත්‍ය ප්‍රසාදයේ ගෝචර රූපේ ආලෝකයේ මානසිකාරයේ චක්කු සම්පස්සය සබ දුක්ඛ උපේක්ෂා වේදනා. එහෙනම් කලින් නම් එහෙම යන්නේ විදිහට 6 6 7 7 හට ගන්නවා. දැන් පෘථග්ජනයා හටගත්තාම එකතු වෙනවා. ඒ තමම ඒතහමස්මින් ඒසෝ මේ අත්තා. එකතු වුණාම මමත්වෙන් ගැනීම තුළ බැඳී අවසන් වෙනවා අනාගතයක් හදනවා. දැන් පව උපාදානයෙන් සතර හදන්න බැරිද? පුළුවෙනි. පින උපාදානයෙන් සතර හදන්න බැරිද? පුළුවෙනි. ධාන උපාදානයෙන් සතර හදන්න බැරිද? පුළුවෙනි. පව උපාදානයෙන් කාම දුගතියත්, පින උපාදානයෙන් කාම සුගතියත්, ධාන උපාදානයෙන් රූපී අරූපී බවත් බුදුන් පහළ වෙන සමාජයේ සතර හදන්න තමයි දැනගෙන හිටියේ. ඒකට එකක් සැප තිබුණාට. මේ සසර ගමනින් මිදෙන්න මිනිසාට තරම් පහසු තැනක්, පහසු අවවාදානුශාසනා, පහසු අවබෝධයක් සතර ගමනත් ඕනේ මේ මොහොතේ මේ උපදින රාග දේශ මොහ ජරා ව්‍යාධි ගින්න නැතුව ඉන්න. ඒක තමයි දුක් ගින්න. දැන් මේ දුක් ගින්න බාහිර සාධකයක් හේතු වීමෙන් ඔබේ ඇතුළත තිබිලා එන එකක් කියලා තේරෙනවද? මට තරහ එනවා. රාග ගින්නෙන් දැවෙනවා, දේශ ගින්නෙන් දැවෙනවා. ඒ ලෝකෙ තිබිච්ච එක තිබුණ එකක්ද? ඔබ තුල උපන්න එකනේ. මේක තිබෙන තුරු උපදින එක නවත්තන්නත් බෑ. උපදින එක වරදකුත් නෙමෙයි. අපි සමහර උත්සාහ කරන්නේ ඔක උපදවා ගන්න නැතුව හංගගෙන ඉන්න. නමුත් ඉපදුන එක අනාගතයට නොතිය අවසන් කරන ආකාරයේ බුදුවරු වරුණාම කවුරුත් හොයාගත්තේ නැහැ. අන්නේ ඉපදුන එක අවසන් කරන ආකාරයේ බලන එකට කියනවා නුවණින් බලනවට කියනවා යතෝ යතෝ සම්මස්සති. යතෝ යතෝ කියන්නේ ඇයි? යම් යම් විටක ඇසෙන් කනෙන් නාසයෙන් දිවෙන් කයෙන් සිතින් ඕනෑම එකකින් බලන්න පුළුවනි. යද්දී ඉඳිද්දී සිටද්දී නිදද්දී ඒ ඕන ඉරියව්වකින් බලන්න පුළුවනි. අන්න එතෙන්ට ඔබේ නුවණ ගේන්න වෙනවා. ඒ සඳහා මම ඔබට තව වචනයක් ඉදිරිපත් කරන්නම් බුදුරු අදාරලා තිබෙන. ඒක
20-30 පොලක විතර විවිධාකාරයෙන් පෙන්වලා තිබෙනවා. අභිනන්දන මානෝකෝ බික්කු බද්දෝ මාරස්ස අනභිනන්දන මානෝ. මානෝ යන්නේ මේ මොහොතේ එම කිරීම කියන අර්ථය කියනවා. සතුටින් පිළිගැනීමෙන් මාරයාට බැඳී පිළිගන්නේ නැත්නම් මාරයාගෙන් මිදී. මඤ්ඤ මානෝකෝ බික්කු බද්දෝ මාරස්ස මමත්වෙන් ගැනීමෙන් මාරයාට බැඳී ඒ මොහොතම නොගැනීමෙන් මාරයා මිදී. උපාදී මානෝකෝ බික්කු බද්දෝ මාරස්ස අනුපාදී මානෝ මුත්තෝ පාපි මත උපාදාන කර ගැනීමෙන් මාරයාට බැඳී උපාදානය කර නොගැනීමෙන් මාරයාගෙන් මිදී. යංකෝ බික්කවේ අනිච්ඡං තත්‍රතේ ඡන්தோ පහතබ්බෝති. නැත අංකෝ බික්කේ නිච්ඡං බද්දෝ මාරස්ස. මේ සියල්ල 2018 සිට මේ නාලිකාව තුළ අපි කියලා තියෙනවා. පාඩම් ඇති අපු අයට. ඔය ඔක්කොම ඔබ තුලින් සිදුවෙන ප්‍රමාදය සහ අප්‍රමාදය විවරණය කරන හැටි. ඔබ කරපු දේ විවරණය කරනවා. ඒක තමයි පරිහාන ධම්මං ඕබික්කවේ දේසිස්සාමි. දැන් යම් විටක කියන එක කොයි මොහොතටද ගන්න ඕන? මේ ප්‍රසාදයන්ට යම් කරුණු ගැටීමේදී මනෝද්වාරයේදී ඔබට මේ චිත්ත අභ්‍යන්තර හේතුව මතුවට එනවා කාම විතර්කයක්, ව්‍යාපාද විතර්කයක්, විහිංසා විතර්කයක් වශයෙන්. uppannam කියන්නේ හට ගන්නවට උපදින්න එපා කියලා තියෙනවද? දැන් ඔබ මේකට ඇලී පවත්තපු එකට තමයි බුදුන් වහන්සේ අදිවාසේති නප්පජහති නවිනෝදේති නබ්‍යන්ති කරවති අනභවං ගමේති ආන්නේ පෙන්වන්නේ පවත්තන හැටි. ඒ උදයව්‍යයන් නෙවෙයි ප්‍රමාද විහරණය. දැන් නිවීම ලබන්න මොකද කරන්න ඕන? ලෝභයෙන්, ද්වේෂයෙන්, මෝහයෙන් නම් නිවීම වෙහිලා තියෙන්නේ. ඒවන් නැති වුණ තැනයි නිවීම තියෙන්නේ. එහෙනම් නැති කරන්නේ කොහොමද? මේක තමයි ලෝකෙටම තිබුණ ප්‍රශ්නේ. අදාළ දේ කරන්න ඕන ආකාරය පිළිබඳව ක්‍රමානුව දියුණු කරගත්තා වූ සතියක් සහ සතියට අහුවීමක් බොජ්ජංග නැහැ. කාමාංග පමණයි තියෙන්නේ. දැන් බොජ්ජංග වැඩෙන්න ඕන නේද? පමාද වී හරි මෙන්න මේ මොහොතට මේ සිදුවෙන සිද්ධිය දකින්න. ඒකේ වරද දකින්න. ඒකේ ආදීනව දකින්න. ආදීනව දැකෙයින් මිදෙන්න ඕනෑකම ඔබ ළඟ දියුණු වෙන්න ඕන සතිය කියන වචනය යටතේදී. එඳා මම දුටුවා විදේශීය පොත්පත්වල පවා බුදු සමයේ සතියට මුල් තැනක් දීලා තියෙනවායි කියලා. නමුත් අපි ඒ සතිය කියන වචනේ ගත්තට දෙන්න ඕන සතිය පිළිබඳ අවබෝධයක් පෘථග්ජනයට නැහැ. වුණ එක සතිවල. දවස් 7 සතියේ සිට තවත් විවිධ සතිවල. එහෙමයි අපට තථාගත බුදු පියාණන් වහන්සේ වදාළා වූ මේ මොහොතට මුහුණ දීමෙන් ක්ලේශයන්ගෙන් බැහැර වෙන්න අවශ්‍ය සතියට එන්න බැරිව සතිය තුල මුලා වුණේ. ඒ පිළිබඳ විවේචන තියෙනවා මගේ ධර්ම දේශනාවල. අද මම ඒවා ගන්නෙ නැහැ. ඕනනම් අපිට ගන්න පුළුවන් මේ වගේම තව සුන්දර ගාතාවක්. අපමාදව මත පදං සිහියෙන් කටයුතු කිරීම කියලාද අප්‍රමාදයෙන් කරනවා. එහෙනම් මෙන්න මෙතන සිහියෙන් කටයුතු කරනම අප්‍රමාදයෙන් කෙරෙන්න ඕන මොකද්ද කියන එක ඔබ බුදුබණ අහලා තේරුම් ගන්න. එතකොට මේ බණවල තියෙන්නේ යමක් ඔබට කරන්න බාර දෙන එක. ඔබ කවදාවත් හිතුවේ නැහැ නේද බණ වලින් ඔබට යමක් බාර දෙනවයි කියලා. අහලා සාදු කියලා යන්න. අද්දාතුම් මාස පින්කමේදී තව පුණ්‍ය පින්කම් වලකදී බණ නම් හොඳයි කියලා දේශකයන් වහන්සේට සහතිකයක් දීලා යන්න ඇරුණාම ඔබට මේ මොහොතේ දුකින් මිදෙන්න කල යුත්තක් තිබෙනවා කියන එක පෘථග්ජන භාවයේ ඉන්න තාක්කල් වැටහෙන්නේ නැහැ, කරන්නේ නැහැ. යාපහු යන්න ලෑස්ති වෙනවා. අන්න ඇස තුල, කන තුල, නාසය තුල, දිව තුල බාහිර ප්‍රසාදයන්ට විවෘත වීමේදී මනෝද්වාරයෙන් හට ගැනීමේදී යද්දි සිටිද්දී ඉරියව් හතරෙන් එකකදී යතෝ යම් විටක ඕනෑම මොහොතක මේ ගැටෙන කාරණේ නිසා නැත්නම් මේ කන්දානන් ස්කන්ධගේ හට ගැනීම සිදු වෙනවා. නමුත් ඒකට එකතු වුණොත් වේදනා තණ්හා උපාදාන භව උපාදානස්කන්ධයක් බවට පත් වෙලා වැළලෙනවා, සැඟ වෙනවා.
ඒ තමයි මඤ්ඤමාන පදයේ අර්ථය. දැන් මේ සම්මස්සනේදී අමඤ්ඤමානය අනබිනන්දනමානය කියන කාරණය සඳහා නේද සිහිය තියෙන්න ඕන. පසුගිය දින කීපය තුළ මම මේකට ලස්සන ගාථා කීපයක් පෙන්නනවා. සංසිඳෙන්නේ නොකිරීමෙන් අවේරේනච වෛර නොකිරීම අක්කෝදේන. ඉතින් ක්‍රෝධය හිතේ තියාන ක්‍රෝධ කරන්න හොඳ නැහැ කියලා ළමයින්ට ඉගෙනුවාට හරියන්නේ නැහැ. රචනා ලියන්න පුළුවන්, කියන්න පුළුවන් අදාළ මොහොතට කියන කෙනාටත්. මට මතකයි මට කියලා දුන්නා එක ශිෂ්‍යෙක්. එක්තරා ගුරුවරයෙක් හිටියයි කියලා හැම සිද්ධියටම කලබල වෙන්නේ නැති, hina වෙන්නේ නැති. මේ කලබල වෙන්නේ නැති කෙනෙක්. බොහොම තැන්පත් ස්වරූපය. නමුත් දවසක් පන්තියට ඇවිදින් වාඩි වුණාම පන්තියේ මේ ගුරු පුටුවේ සායම් ගාලා තිබිලා පසපැත්ත මොකද්ද පාටක් වෙලා නැකද නගන කලිසමේ. එදා මින් පෙර යා ළඟ තිබුණ නැති මාරයා පන්න ගැහුවයි කියන්නේ ළමයින්ට. එඳ හංගලා තියන්න බෑ කොයිල හරි එනවා. නැති දවසටයි එන්නේ නැත්තේ. ඇවිදින් නැති වෙන්න ඕන, එන හැටි අල්ලගන්න සිහිය තියෙන්න ඕන. ඒක එන එක නරකක් කියලා හිතන්න එපා. තියෙනතුරු එන්න ඕන. ඒක සෝවාන් සකෘදාගාමි අනාගාමි දක්වාම ඒක එනවා අඩුවේ ගියාට. ඒක එන එක නැති කරගන්න ආර්ය පුද්ගලයාට උදව්වක්. ඒකට අහුවෙන එක පෘථග්ජනයා දුකටපත් වීමක්. එහෙනම් මෙතන එකතු වීමත් නොවීමත්, අහුවීමත් අහු නොවීමත්, බාර ගැනීමත් බාර නොගැනීමත් කියන පුංචි සියුම් පරතරයක් තියෙන්නේ. අහුවෙන්න බාර ගන්න සතියක් ඕන නෑ. නමුත් සංසිඳෙන්නේ අවේරේනච. සංසිඳෙන්නේ අක්කෝදේන. සංසිඳෙන්නේ තින්නං සංගති පස්සෝ. ඒ වුණාට පස්සපච්චා වේදනාවට නොයා පස්ස නිරෝධයෙන්. පස්ස නිරෝධය කියන්නේ අතීතය අතහරිනවටනේ. ඒකට එකතු නොවෙනවටනේ. එතකොට අර උපාදාන කියන පෙළ වෙන්නේ නැහැ. මොකද වෙන්නේ? උදය හටගත්තා. බාර ගන්න කෙනෙක් නැති නිසා, ප්‍රතික්‍රියා දැක්වීමක් නැති නිසා, මමත්වෙන් ගැනීමක් නැති නිසා වැය. කන්දානං උදයව්‍යයන් යතෝ ඇසෙන් කනෙන් නාසෙන් දිවෙන් කයෙන් යද්දී දිනදද්දී ඕනෑම මොහොතක නුවණින් දකින්න ඕන සම්මස්සති. දැන් මේකෙදි මොකද වෙන්නේ? එකතු වීමේදී පස්සපච්චා වේදනා, වේදනාපච්චා තණ්හා, තණ්හාපච්චා උපාදානපත්ත භව සතරට බැඳුණා, භවයේ හැදුනා. භව ගාමි. දැන් පස්ස නැහැ, වේදනා නැහැ, තණ්හා නැහැ, උපාදාන නැහැ, භව නැහැ. දැන් භව නිරෝධෝ නේද? භව නිරෝධෝ නිබ්බාණං නේද? ලබති පීති පාමොජ්ජං. නැවත නැවතත් ස්කන්ධ පංචකයේ මමත්වෙන් නොගෙන අවසන් කිරීමේදී ඔබ යන්නේ බුදුන් වෙත. මෙන්න මේ ගාථා තුල ආර්ය පුද්ගලයාට බුදුරජාණන් වහන්සේ වදාලා වූ විදර්ශනා භාවනාව. ඉඳගෙන ඉන්න ඕනෙත් නැහැ, හිටගෙන ඉන්න ඕනෙත් නැහැ. තම තමන්ගේ වැඩ කටයුතු කාර්ය බහුල නොවි කරගෙන යන්න. ඒ ශේස්ත්‍රය තුලම සැඟවී තිබුණා වූ කාම විතර්කය, ව්‍යාපාද විතර්කය, විහිංසා විතර්කය දැන් නැති වුණාට එනවා තියෙනවා නම්. හොරෙක් අල්ලන්න හොරෙක් යදුවාසේ මෙන්න මේකට අහු නොවි ඉන්න, එකතු නොවි ඉන්න ඔබ සිහිය දියුණු කරන් තියෙන්න. එකතු වීම මෙයාට ආහාර දීමයි එහෙනම් වැඩෙනවා. ඒ පමාද විහරණයයි. එකතු නොවීම ආහාර නොදීමයි ඒ අපමාද විහරණයයි. ඔය බුදුන් වහන්සේගේ අපමාදෝ අමත පදං ඔතෙන්ද බලන්න ඉගෙන ගන්න. වෙන මොකවත්ම කරන්න දෙයක් නැහැ මිනිසුන්ට. බුදුරු ඒ තරම් සුන්දර වූ සියුම් දහමක්. ඒකායනෝ අයම්බික්ක එකම දෙයක්. දැන් මොකද වෙන්නේ? ලෝභයට ආහාර හම්බ වෙන්න ලෝභයකය, ද්වේෂක් ආහාර ද්වේෂක්කය, මොහක්කය. දැන් කය ප්‍රතිපදාවනේ. ඉතින් පෘථග්ජනයට සේ කරන්න බෑ. ආර්ය පුද්ගලයා පටිසෝතගාමී කියන්නේ සේ කරනවාට. කන්දානං උදයව්‍යම් බලන්නේ ආර්ය පුද්ගලයෝ.
එතකොට සෝවාන් ආදී මාර්ගඵල පිළිවෙලින් ප්‍රත්‍යක්ෂ කටයුතු නිර්වාණය කියන්නේ. එතකොට බුදුන් වෙත යන්න ලෝභය දේශය මෝහය නැමැති මලමිනියට කරගහලා බෑ. මලමිනියට බැඳිලා ඉඳලා බෑ. එයා තමයි මට සහ මට අයිති දේවල් ඔබේ. අර තිබෙන්නේ ශුන්‍ය ලෝක සූත්‍රයේ මේ ශුන්‍යං අත්තනේනවා අත්තනියනවා. ඒ උද්‍යව්‍ය බැලීමේදී දැන් පෘථග්ජනයාට ශුන්‍යං වෙනුවට අපිට සහිතං යුක්තං මට සහ මට අයිති දේවල් චිත්තාභ්‍යන්තරේ ගොඩක් තියෙනවා. කෙලස් වශයෙන් කතා කරන්නේ වත උපදින්න හේතු. දැන් චිත්ත සංකලේශා භික්ඛවේ සංකලිස්සන්ති තුල නිවන් දකින්න බෑනේ. චිත්ත වදාන අනාගතේට නොතැබීමේ අතීතේ හිස් වෙනවා. ඒක ඉතින් තවත් සූත්‍රයක අද හෙටම ඔබට පැහැදිලි කරලා දෙන්න. ඒ බඳු සූත්‍රات 6ක් මම දන්නවා තියෙන තැනක්. එකක් දෙකක් කියලා තියෙනවා. බාහිර උපමා උදව් කරගෙන. දැන් මෙන්න මේ වැඩේට තමයි ආරබත නික්කමත යුඤ්ඤත බුද්ධ ශාසනය කියන්නේ. බුදුන් වහන්සේගේ අනුශාසනාව පිළිපදින්න පටන් ගන්න වෙනවා. අවදියුත්වෙන් පටන් නින්දට යනතුරුම වර්තමානයයි. ඇසේ කනේ නාසයේ දිවේ කයේ නැත්නම් ඉරියව් හතරේ. කාම විතර්කේ ව්‍යාපාද විතර්කේ විහිංසා විතර්කේදී ඔබට කරන්න භාවනාවක් තියෙනවා. ඒ එකතු වුණ පරණ පුරුද්දට එකතු නොවි මැරෙන්න අරින්න ඕන. එකතු නොවීමෙන් මැරෙනවා. කවුද? ලෝභය, දේශය, මෝහය. අර එකතු නොවීමට තමයි අක්කෝදේන කියන්නේ. එකතු නොවීමට තමයි අවේරේණච කියලා කියන්නේ. කරන්න ගියොත් මම මුල් වෙලා පවත්තනවා. පැවැත්ම සංසාරයයි නැවැත්ම නිර්වාණයයි කියලා තියෙනව නේද? මේ තවත් තැනක. උණ මෝඩකමෙන් මිදෙන්න නේද තියෙන්නේ? දැන් 100%ක් බැරි වෙන්න පුළුවන්. නමුත් යතෝ සම්මස්සනි යම් යම් විටක ඔබට පුළුවන් නම් මේක තමන්ගේ කාර්යයන් සමග. ඔන්න දැන් මේකට බාධක කාරණා අතරින් රහම අම්මට සලකන්න, තාත්තට සලකන්න, රස්සාවක් කරන්න, හම්ම කරන්න, ගෙවල් දොරවල් හදන්න, සමාජ සේවා කරන්න, පින් ඒවට කිසිම බාධාවක් නැහැ. ඒවායිදිත් කාම විතර්කේ, ව්‍යාපාද විතර්කේ, විහිංසා විතර්කේ එනවා නම් ඒක හදාගන්න ඔබ දැනගෙන ඉන්න ඕන අනිත් අයට නොකිය. එනිසා බුදු සමය තුළ කිසි විටකත් මේ සමාජයට අවශ්‍ය යහපත් ක්‍රියා සඳහා තිත තැබීමක් කරලා නැහැ. මම දකින්නේ බුදු සමය තුළ මිනිසුන් සඳහා යෝජිත තියෙන්නේ ඕනෑම යහපත් දෙයක් කරන්න. අම්මට තාත්තට ගමට රටට සහෝදරින්ට දරුවන්ට දුකටපත් වූ අයට පුළුවන් නේ. හැබැයි ඒකේ පොඩි දෙයක් තියෙන්න ඕන. මම මේවා දෙන්නේ ලබන සැරේට 10ක් ලබන්න කියලා නෙමෙයි. ඒ උදව්වෙන් ඔහු ලබන සැනසීම බලා අහිංසක සතුටක් ලබා ගන්න. ඒක පරත්තම් පටිපජ්ජිත විනා ආත්මත්තම් පටිපජ්ජිත වෙන්න බෑ. මේ ඉතිහාසය තුළ අපේ පරම්පරාවේ මව්පියන් මේ තේමාව වරද්දාගත් පෘථග්ජනයින් වශයෙන්. ස්වභාවයෙන්ම කර්ම නියාමය තුළ දුන්නම ලැබෙනවා. ස්වභාවයෙන් පෘථග්ජන භාවය තුළ ලබන්න දෙනවා බවට පත් කරගත්තා. දැන් එතෙන්ද ලෝභය රිංගුවා නේද? දැන් දානේ වුණාට ලෝභය නම් අකුසල මූලයක්. සමහරු දන්නේ නැහැ පින් කරනවා කියන නමින් පවුත් කරනවා කියන්නේ. පරත්තම් පටිපජ්ජත කියන්නේ දුන්නම ලැබෙනවා නෙමෙයි. ලබන්න දෙනවා නෙමෙයි. දුන්නම ඉතින් ලැබුණත් එකයි නැතත් එකයි ඒක. එතකොට ධර්මදානීය තියෙන කෙනා ධර්මදානෙ දෙයි අනිත් අය සමාජගත දුක සංසිඳවන්නත් යමක් කමක් පුළුවන් අය කරાવી. පුළුවන් කෙනෙකුට කරාට තහනමක් නැහැනේ. ඒක තුලත් ලාභ කීර්ති ප්‍රශංසා නම්බුනාම බදු සහන ආදී මොකුත් පිළිබඳ බලාපොරොත්තුවක් නැති වෙයි. කරන්න ඕන නිසා කරනවායි කියලා. දැන් මේ යතෝ සම්මස්සති ඔබට තේරෙනවා නම් ඔබ පුත්‍රඥයෙක් නෙවෙයි. ආරේක්.
ඔබ දැන් ආපහු යන්න සුසුකම් ලැබලා තිබෙන්නේ. තව පොඩි අඩුවක් තියෙන්නේ සිහිය පුරුදු කරලා නැහැ මෙතෙන්ට. ඒ නිසා අහු වෙනවා. මේක දැක ගන්නට මේකට එකතු නොවී ඉන්නට දකින සිහිය සති. සති ඉතින් ප්‍රධාන වෙනවාට සති ඉන්ද්‍රිය කියනවා, බලයට බලවත් වෙනවා කියනවා, මුලාවෙන් මිදෙන පැත්තට සති සම්බොජ්ජංග කියනවා, තව එහා පැත්තට සම්මා සති කියනවා. ඒක ඔය මේ මෝහ අහිරිකා මේ සද්දා සති හිරි ඔත්තප්ප අලෝභ අදෝස අර තින්නේ චෛසික. ඒ චෛසික තමයි ඔතෙන්ද ගන්න ඕන අකුසලෙන් වෙන්න. ලෝභයේදී අලෝභය, ද්වේෂයේදී අදෝසය, පමාදයේ සතිය. එයා එතෙන් දෙනකොට අරයට ඉඩ නැහැ. එයා යන්න ඕන. දැන් මෙයා එයාට එකතු නොවි අතහැරීම අනිත්‍ය වශයෙන්ුත් එකතු වී පැවැත්ම නිත්සුකාත්ම වශයෙන් ඔබට දකින්න පුළුවන්ද බලන්න. අන්න එතකොට ඔබගේ දර්ශනය අනිත්‍ය නිත්‍ය සංඥනෝ පෘථග්ජනය නිත්සුකාත්ම වශයෙන් ගනිමින් පවින් පිනෙන් ධානයෙන් සතර හදමින් භවගාමී වෙලා ප්‍රාර්ථනීය නිවන. ඒ මොහොතම එකතු නොවෙනවට අනිත් දුක්ඛ අනාත්ම හේවත් උදයව්‍ය බලනවා. හටගත්තා නම් අල්ලගත්තේ නැත්තම් වැය වෙනවා. අල්ලගත්තොත් නේ පවතින්නේ. ඒක තේරෙන එකට කියනවා උදයව්‍ය ඥානය. ගවයෙකුට අං වෙනවා වගේ ඇස් දෙක ඇතුලේ මොලේ ඇතුලේ යමක් පේනකම් බලන් ඉන්න එපා. එහෙමයි අපිට උගන්වලා තියෙන්නේ. බුබුලු හැදිලා බිනි බිනි යනවා පේනවලු උදයව්‍ය ඥානයට. එහෙම පේන්නේ හදාගත්ත සිතුවිල්ලකට කියලා තේරුම් ගන්නකො මොනවා හරි පේන්නේ සිතටනේ. එහෙම හදලා බලන්න ඕන නෑ. අල්ලාගත්තේ නැත්නම් උදයව්‍ය තමයි. දැන් මොහොතක් පාසා ඔබට සෝවාන් ආදී මාර්ගඵල වලින් ප්‍රත්‍යක්ෂ කටයුතු ප්ලබති පීති පමොජ්ජම් ප්‍රීති ප්‍රමෝදය ලැබෙන අවදිත් සුඛ. ඒකට තමයි නිවන් දකින්නවා කියලා කියන්නේ ජීවිතය තුළම. දැන් ඊට පස්සේ මැරෙන්න කෙනෙක් නැහැනේ. සතර ඇවිදින්න කෙනෙකුත් නැහැ. සත්‍රුවන් කතාවේ තියෙනවා සත්‍රුවන් පමණක් ඉතුරු විය අනිත් අය නැති වුණයි කියලා. ලෝභ දේශ මොහ නැති වුණා. නමුත් නිවීමක් ඉතුරු වෙනවා. අදාළ කරුණු තේරුම් ගැනීමට ඉක්මන් වෙන්න. අප්‍රමාද වෙන්න. ජීවිතේ ජය ගන්න හොඳයි. ජීවිතේ ආධ්‍යාත්මික සුවය සඳහා හැම කෙනෙකුටම Tamanගේ සහෘදයින් සමග ගැටීම් නැති සුන්දරත්වයේ පදනම් කොටගත්, ලෙන්ගතුකම පදනම් කොටගත් සැබෑවටම ආදරය ඔය හැඩරුවට හරි සල්ලි වලට හරි තවත් අවස්ථාවට හරි කරන කෛරාටික කාමුක ආදරය වෙනුවට සැබෑවටම සමාජයට ආදරය කරන පිරිසක් ඔබ තුළින් හැදේවි. ධම්මැස පාදා ගන්නට මේ කරුණ පැහැදිලි කිරීම හේතු ආසනාව වේවායි කියන ප්‍රාර්ථනාව කරමින් මම ධර්මානුශාසනාව මෙසේ නිමා කරනු ලබනවා. සබ්බහිතේ වජ්ජන්තෝ සබ්බ රෝගෝ විනස්සතු මාතේ බවත් අන්තරායෝ සුඛී දීඝායුකෝ භව හැම දිනාටම තෙරුවන් සරණයි. ද්වේෂක්ඛයෝ නිබ්බානං.